කාලීන බව නේ. එතකොට මේ එහෙනම් මතක තියාගන්න මේ කාලීන බව කියන එක කවුරු හරි දුවන් ඇවිල්ලා මං කිය කීදී කවුරු හරි දුවන් ඇවිල්ලා කියනවා මෙන්න IPL මේ LPL මේ ට්‍රොෆි එක කොලම්බෝ කිංස් හරි මොනවා හරි අන්න දෙන්න කියලා. පොඩ්ඩක් අපි නිකන් හැරලා බලනවා නේද? එතකොට කවුරු හරි තව කෙනෙක් දුවන් ඇවිල්ලා කියනවා මේ ලංකාවේ 1996 දී වර්ල්ඩ් කප් එක දෙන්න කියලා කවුරුත් ගණන් ගන්නෑ. පැත්තවත් බලන්නේ. ඒ කියන්නේ කාලීන නැහැ. එහෙනම් තොරතුරක් වෙන්න නම් අනිවාර්යයෙන්ම කාලීන වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි කියනවා මේ timeliness, right? Timeliness. The information must always be updated, right? Information must always be updated. Right. Today's weather report may not be suitable to decide on tomorrow's weather. Right. That is the key factor. ඊළඟ එක තමයි පිරිවැය අවම බව. දැන් හැමෝම කැමති ඉන්ෆර්මේෂන් එකක් තොරතුරු ලබා ගන්න අවම පිරිවැයකින්. ඒ කියන්නේ අපි කියනවා cost effectiveness අඩු මුදලක් වැය කරලා තොරතුරු ලබා ගන්න. දැන් මේ ඕගොල්ලෝ ලබා ගන්නේ තොරතුරු. නේද? ඕගොල්ලෝ ලබා ගන්නේ තොරතුරු. ඒතර ඕගොල්ලෝ ලබා ගන්න තොරතුරු මොනවද? මේ ICT කියන සබ්ජෙක්ට් එක තමයි ඕගොල්ලෝ මේ ලබා ගන්න තොරතුරු විදිහට. ඒතර මේ තොරතුරු ලබා ගන්න ඕගොල්ලෝ කැමති පිරිවැය අවම බව නැත්නම් cost effectiveness ගාන අඩුයි නම් ඕගොල්ලෝ කැමති. නේද? ඒ කියන්නේ මෙතනදී ඕගොල්ලෝ හරි නැත්නම් ඔයාලා දෙමව්පියෝ හරි හොයනවා මේ ඔන්ලයින් කරනකොට මේ අඩුවෙන්ම කැපෙන්නේ මොන මේ සිම් එකක් ගත්තොත් මොන රවුටර් එකක් ගත්තොත් වැඩි ඩේටා ප්‍රමාණයක් දෙන්නේ මොන වැඩි ඩේටා ප්‍රමාණයක් අඩු ගානකට දෙන්නේ මොන මේ ගෲප් එක මේ මොන සිම් එකක ඉන්න මොන මේ ටෙලිකමියුනිකේෂන් මේ ආයතනයකින්ද කියලා ඔයගොල්ලෝ හොයනවා. ඒ හොයන්නේ පිරිවැයවම් බව. දැන් මේ තොරතුරු අපි කතානේ ඉන්ෆර්මේෂන් අපි ICT කියලා කියන්නේ මේ ඉස්සරම ආවේ ICT නෙමෙයි ඉස්සර ආවේ IT ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි. මේ ළඟකදී තමයි ඕක ඉන්ෆර්මේෂන් කමියුනිකේෂන් ටෙක්නොලොජි කියලා ආවේ ICT ඉන්ෆර්මේෂන් කමියුනිකේෂන් ටෙක්නොලොජි කමියුනිකේෂන් තොරතුරු තාක්ෂණය විතරනේ තොරතුරු sannivedanaya කිරීමේ තාක්ෂණය ඉන්ෆර්මේෂන් කමියුනිකේෂන් ටෙක්නොලොජි උනේ කාලයකට පස්සේ. එතකොට අපි කමියුනිකේෂන් කියන පැත්ත කරත් බලනවා ඉන්ෆර්මේෂන් වල. ඒ කියන්නේ තොරතුරු sannivedana. දැන් අපි මේ කරන්නේ තොරතුරු sannivedana. මගේ ළඟ තියෙන දැනුම මගේ ළඟ තියෙන තොරතුරු මම ඕගොල්ලන්ට sannivedana කරනවා. අන්න අපි එතකොට ඒ තොරතුරු ඕගොල්ලෝ ලබා ගන්න ඕගොල්ලෝ පිරිවැය අවම ක්‍රමයක් යොදා ගන්න. එතකොට cost effectiveness වෙන්න ඕනේ. යම් ආයතනයක් ලාභය වැඩි කර ගැනීම සඳහා යම් තොරතුරු රැස් කිරීම සඳහා ලාභයට වඩා වැඩි මුදල් වේදම් කරන්නේ නම් එම ආයතනයට ව්‍යාපාරික පාඩුවක් වනු ඇත. If an organization spends money more than the profit to collect some information in order to increase profits, it would be a business loss to a organization. Right? ඒ කියන්නේ දැන් අපි ගාන දැන් ඔයගොල්ලෝ මේම ඔන්ලයින් කරනකොට ඔන්ලයින් ක්ලාස් කරනකොට ඔන්ලයින් ක්ලාස් කරනකොට සාමාන්‍ය ක්ලාස් කරනවට වඩා වැඩි වියදමක් ඕගලන්ට යනවා. හරි. එතකොට එහෙමනම් මේ ඕගොල්ලෝ මේකට කැමති වෙන්නේ නැහැ. පිස්සුවේ නේද? එහෙම නැහැ. එතකොට මේ පිරිවැයවමයි. දැන් ඇත්තටම දැනට අවුරුදු 10ක විතර කලින් නම් මේ විදිහට ඔන්ලයින් ක්ලාස් කරන්න බෑ. මොකද හේතුව ඒ කාලේ තිබිච්ච මන්දගාමී අන්තර්ජාල සම්බන්ධතාව නැත්නම් ඉන්ටර්නෙට් ස්ලෝ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක මේ වගේ වීඩියෝ කෝල් එකක් අරන් වීඩියෝ මේ ස්ට්‍රීම් වෙන්න දෙන්න බෑ. මදි. හරි. ස්පීඩ් එක මදි. බලන් ඉන්න සෑහෙනලාවක් මම වචනයක් කියලා ඊළඟ වචන කියන්නේ සෑහෙනලාවක්. දැන් අපිට ගිය සතියේ මතක ඇති ගිය සතියේ ඩිස්කනෙක්ට් වෙවි ඉන්නේ ගියේ නේද? ගැටලු සාකච්ඡා දැන් අද එහෙම වුන්නේ නැහැ නේ. ඒතර ඒක එක දවස් වල සමහර ලොගින් වෙන කට්ටිය ප්‍රමාණය මත තවමත් හැබැයි ලංකාවේ නම් මදි. ලංකාවේ ඒ තියෙන කනෙක්ෂන් ප්‍රොබ්ලම්ස් ගොඩාක් වැඩි. අනිත් රටවල් වලට සාපේක්ෂව පිට රටවල් වල අපිට මීට වඩා ගොඩාක් අඩු ඉන්ටර්නෙට් වලට ෆ්‍රී. right? ලංකාවේ තාම ටිකක් ගාන වැඩි. හරිද? ඒතර කනෙක්ෂන් එක ස්ලෝ වැඩි. මේ අද මම දැක්කා මේ Facebook එකේ බලනකොට මේ ලෝකේ වැඩිම තොරතුරු sannivedana ප්‍රමාණය තියෙන්නේ මේ තත්පරයකට ටෙරාබයිට්ස්
හත්සිය ගානත ඔන්න වගේ ගාන හයිට් එතකොට මේ ඔගොල්ලෝ දන්නවනේ කාඩ් එක ඩේටා කාඩ් එකක් දැම්ම ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් හැමනේ මෙගාබයිට් නේද ඩයලොග් නම් 49 කාඩ් එකක් දැම්ම මම හිතන්නේ 450යි මෙගාබයිට් මෙගාබයිට් 1000ක් ගිගාබයිට් ගිගාබයිට් 1000ක් තමයි ටෙරාබයිට් එක එතකොට ඒක උදාහරණයකින් පෙන්නලා තිබුණේ මේ කොච්චරද ස්පීඩ් එක කියනවා නම් ඔයගොල්ලෝ අහලා තියෙනවද දන්නේ මේ ලෝකයේ ඔය දැනට මේ රිලීස් වෙලා තියෙන ෆිල්ම් හරි ඒ ෆිල්ම් ඔක්කොම වැඩි ෆිල්ම් ප්‍රමාණයක එකතුවක් තියෙන වෙබ්සයිට් එකක් නැත්නම් සේවාවක් තමයි Netflix කියන්නේ. Netflix කියන එකේ මේ විශාල ෆිල්ම් වල එකතුවක් තියෙනවා. අපි කියන්නේ Netflix library එකක් කියලා. ඒ Netflix දැන් අපි කැමතිනේ නේද මේ කොහෙට හරි ෆිල්ම් හෝල් එකකට ගිහිල්ලා ෆිල්ම් එකක් බලනකොට අපි කැමති ගෙදරට වෙලා ඉඳන් ෆිල්ම් එකක් බලන්න. එතකොට එහෙනම් අපිට ඩවුන්ලෝඩ් කරලා ගන්න හරි නැත්නම් වීව් කරන්න පුළුවන් නම් අපි කැමති. අපි අඩුවෙන් තමයි බලන්නේ මේ ඩේටා ප්‍රමාණය අඩුවෙන් කියලා තමයි බලන්නේ. හරි. එතකොට ඔය Netflix කියන ෆිල්ම් කලෙක්ෂන් එක මේකේ තියෙන ෆිල්ම් කලෙක්ෂන් එක කිව්වම මේ ලංකාවේවද ඉංග්‍රීසියේවද දෙමළ එහෙම නෑ අති විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් කියනවා ඒ අර මම කියපු ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක තියෙන ඒක තියෙන්නේ මේ මට මතකයි කිව්වේ ඇමරිකාවේ ආයතනයකද මොකද මේ ඒ Netflix වල තියෙන මුළු ෆිල්ම්ස් ටික ඔක්කොම තප්පරෙන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්ලු ඒ නෙට්වර්ක් කනෙක්ෂන් ස්පීඩ් එකත් එක්ක. හරි. මම මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා මම ඔයගලන්ට පස්සේ පෙන්නන්නම්. මේ තත්පරයට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්ලු ඒ Netflix library එකේ තියෙන ෆිල්ම්ස් ටික ඔක්කොම. ඉතින් හිතන්න කොච්චර ලොකු ස්පීඩ් එකක්ද කියලා. ඒතකොට පිරිවැය බොහොම අඩුයි. ඒ අතර මෙන්න මෙහෙම මැසේජ් එකක් ඇවිල්ලා තිනවා අද දෙරන නිවුස් alert වලින් Google applications including YouTube, email and docs are suffering a rare service outage worldwide. ඒ කියන්නේ මේ වෙලාවේදී ලොව පුරා ෆොරින් මීඩියා වලින් තමයි අරන් තියෙන්නේ. හරි. ඔන්න මේක කාලීන තොරතුරක් දැන් හරි timeless news එකක්. Google applications ඒ කියන්නේ Google සමාගමෙන් දෙන සපයන සේවාවන් ගොඩක් ඒවා YouTube email සහ Google Docs Google Documents කියන ඒවා මේ කලාතුරකින් හරි rare service outage කලාතුරකින් සිදුවෙන දෙයක් විදිහට ඔන්න සේවාව බිඳ වැටිලා තියෙනවලු ලෝකේ පුරා මම හිතන්නේ Google සමාගමේ සර්වර්ස් වල මොකක් හරි ප්‍රශ්නයක් කියලා සාමාන්‍යයෙන් ඒ වගේ දේවල් වෙන්නේ නැහැ. ඉතින් නැතිම තරම් කලාතුරකින් මොකක් හරි ලොකු ප්‍රශ්නයක් මත මේ සේවාව බිඳ වැටලා තියෙනවා කියන එක YouTube එහෙම දැන් මේ වෙලාවේ වැඩ කරන්නේ නැහැ කියන එක තමයි කියන්නේ මම සර්ච් කරලා නම් බැලුවේ නැහැ සමහර ලාවට වෙන්නත් පුළුවන්. හරි. සර්විස් එක බ්‍රේක් වෙලා තියෙනවා කියලා කියනවා. නමුත් දැන් අපි පාවිච්චි කරන්නේ Google සර්විස් නේ අපි පාවිච්චි කරන්නේ Zoom එහෙනම් Zoom වලට බලපෑමක් වෙලා නැහැ. හරි. රයිට්. එතකොට දැන් මම කතා කරන විදිහට පිරිවැය අවම බව කියන එක cost effectiveness කියන එක අපි කැමති cost effectively data නැත්නම් information බලා ගන්න. හරි. හැබැයි අවුලක් නන්නේ මගේ නම් YouTube වැඩ. සමහර රටවල් වල මොකක් කර බිඳ වැටීමක් වෙලා ඇති සමහර රටවල් වලට දෙන සර්වර්ස් වලින්. හරි. රයිට්. කොහොම හරි එතකොට මේ පිරිවැය අවම බව ළමයි පිරිවැය අවම බව කියවම ইনফরমේෂන් කමියුනිකේෂන් වල ඒ කියන්නේ තොරතුරු sannivedanaya කරගන්නකොට දැන් නම් ඕගොල්ලන්ට නේද මට ඕනනම් ඕගොල්ලන්ට මගේ මෙන්න ක්ලාස් එක තියෙන ලින්ක් එක මේකයි කියලා ටග් ගාලා මට පුළුවන් WhatsApp message එකක් දාන්න. එහෙම නැත්නම් SMS එකක් දාන්නත් පුළුවන්. SMS දාන්නෙම නෑනේ අපි නේද WhatsApp පාවිච්චි කරා. මොකද හේතුව පිරිවැය අවම බව නිසා. ඔගොල්ලෝ මං හිතන්නේ 2006 ඉපදුනේ නේද? එතකොට මේ 2006 කාලේ තමයි ලංකාවේ ජංගම දුරකථන නැත්නම් මොබයිල් ෆෝන්ස් මේ හඳුන්වා දුන්නේ. ඒ හඳුන්වා දුන්නේ කියන්නේ ටිකක් ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. ඒ කාලේ ඉස්සල්ලාම තිබුණේ මේ ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. හරි ICT වල කරන්නේ මේ පිරිවැය අවම බවට අදාළයි මේක. හරි. මේ ඒ කාලේ තිබුණේ ෆෝන් මේ
ගඩොල් භාගය කියලා කියන්නේ. ඉන්න දිගයි ලොකුයි සාක්කු දාගෙන යන්නත් බෑ හරි බරයි. සාක්කු දාගෙන යනවා අතින් ආයෙ අල්ලගෙන යන්නත් ඕනේ යටින් නැත්තම් වැටෙනවා. කලිසම ගලන් වැටෙනවා නැත්තම්. මේ කියන ෆෝන් වලට ආවේ මේ ඉස්සලාම ආවේ සෙල්ටෙල් කියලා සර්විස් එකක්. සෙල්ටෙල් එක පස්සේ ටීගෝ වුණා. ටීගෝ එක එටිසලාට් වුණා. එටිසලාට් එක අන්තිමට හච් එකට විකුණලා නිකන් හිටියා. හරි. එටිසලාට් වලට පස්සේ ආවේ ඩයලොග්. එතකොට මේ ඩයලොග් වල තිබුණේ ළමයි කාඩ් දාන්න දුන්න රුපියල් 400 කාඩ්. රුපියල් 400ක් දීලා කාඩ් එකක් කරන් දාන්න ඕනේ. එතකොට ඩයලොග් එකකින් අපි කෝල් එකක් ගන්නවා නම් මේ දැන් කොහමද ගණන් ඔයගොල්ලෝ දන්නවද? දැන් සාමාන්‍ය කෝල් එකක් ගන්නකොට ඔයගොල්ලෝ නැති බලන්නේ නැතුව ඇති. හරි. අම්මලෙන් අහලා බලන්න කෝල් එකක් ගන්නකොට විනාඩියකට සාමාන්‍ය රුපියලයි 750ක් හරි නැත්නම් රුපියල් 2.750ක් හරි ඔය ගාණක් කැපෙනවා. එක සර්විසස් වලට වෙනස්. ඒ කාලේ ඩයලොග් එකකින් කෝල් එකක් ගන්නවා නම් විනාඩියට රුපියල් 13.50ක් කැපෙනවා. හිතලා බලන්න රුපියල් 13.50ක් කැපෙනවා. අපි හිතමු අපි කාටරි කෝල් එකක් ගන්නවා. එයා ආන්සර් කරලා හදිසි යාගෙන් කට් වෙනවා. ඒත් කෙලින්ම රුපියල් 13.50ක් කැපෙනවා. එතන බලන්න පිරිවැය කොහොමද කියලා. ඊළඟට ඉන්කමින් වලට ඉන්කමින් කියන්නේ කවුරු හරි කෙනෙක් අපිට කෝල් කරනවා. රෝන් නම්බර් එකක් වැරදිලා කෝල් කරනවා. වැරදිලා කෝල් කරත් අපි ආන්සර් කරොත් එහෙම අපිට රුපියල් 7.50ක් කැපෙනවා. හරි මේ මම පාවිච්චි කරලා තියෙන මට මම මොහොන් දීපු දේවල් මම මේ කියන්නේ 2006 2007 අවුරුදු වල. එහෙමයි. ඒතකොට මේ කාලේ A level කරන කාලේ. හරි. අහලා බලන්න අම්මලා තාත්තලාගෙන් එහෙම තිබුණා. නමුත් දැන් අද වෙනකොට බලන්න SMS එකක් දැන් ඩයලොග් හරි දැන් ගොඩාක්ම ඩයලොග් ඒ වගේ සර්විසස් වල SMS පැකේජස් තියෙන SMS ෆ්‍රී දෙනවා. සල්ලි කැපෙන්නේ ඔහොම අඩුවෙන්. ඊටත් වඩා දැන් අර ක්ෂණික පණිවිඩ සේවා අපි ICT වලදී මේ WhatsApp, Viber වගේ තාක්ෂණයන්ට කියන්නේ ක්ෂණික පණිවිඩ සේවා කියලා. හරි. SMS නෙමෙයි IM කියලා කියන්නේ instant messages. ඔය instant messages services වලදී cost එක බොහොම අඩුයි. හරි. very low cost. ඉතාලම අඩුයි. මොකද data card එක දාත්තාම ඉතින් message දාන්න ඉතින් කිසිම ගැටලුවක් නැහැ. එතකොට අන්න දැන් cost effectiveness කියන එක පිරිවැය අවම වෙලා තියෙන තොරතුරු වල. අපේ තොරතුරු වල පිරිවැය අවම වෙලයි තියෙන්නේ. right අපි කියනවා ඔන්න පිරිවැය අවම බව නැත්නම් cost effectiveness. එහෙනම් ඔන්න ඔහොම තමයි තොරතුරු වල ගුණාත්මක ලක්ෂණ. අපි මොනවද එහෙනම් කතා කරේ මේ ටික මතක තියාගන්න ඕනේ. පළවෙනි එක තමයි තොරතුරක් නැත්නම් information quality information එකක් වෙන්න නම් එයාගේ තියෙන්න ඕනේ මෙන්න මේ දේවල්. අදාළ බව. එහෙම නැත්නම් අපි කියනවා relevancy. ඒ තොරතුර අපි සොයන දෙයට අදාළ වෙන්න ඕනේ. දෙක අංග සම්පූර්ණ බව. එහෙම නැත්නම් අපි කියනවා completeness. අංග සම්පූර්ණ බව එහෙම නැත්නම් completeness. ඊළඟට නිර්වද්‍යතාව. එහෙම නැත්නම් අපි කියනවා accuracy. නිර්වද්‍යතාව එහෙම නැත්නම් accuracy. ඊළඟට කාලීන බව. timeliness. කාලයට අනුරූපී වෙන්න ඕනේ. කාලීන වෙන්න ඕනේ. ඊළඟට cost effectiveness. එහෙම නැත්නම් අපි කියනවා පිරිවැය අවම බව කියලා. පිරිවැය අවම බව කියලා. right. ඊළඟට තමයි අපි කතා කරනවා මේ තොරතුරු පද්ධතිය. එහෙම නැත්නම් computer system information system එකක් කියන එක. information system එකක් කියන එක. හරි. මෙන්න මෙහෙම කියනවා. හරි. the components of a system. right. මෙන්න මෙහෙම ඔයගලන්ගේ text book එකේ මෙහෙම කියනවා. component of a system එහෙම නැත්නම් පද්ධතියක සංඝටක. හරි. right. එතකොට මෙන්න component of a system අපි කියන මේ system එක තොරතුරු සහ හරි තොරතුරු පද්ධතියක ක්‍රියාවලිය. එහෙම නැත්නම් process of a computer system දත්ත ලබා දීම. එහෙම නැත්නම් අපි කියන ආදානය. ඉන්නවා. ඊට පස්සේ සැකසීම. දත්ත සකස් කිරීම සහ ගබඩා කිරීම අපි කියන සැකසීම කියලා. අවශ්‍ය තොරතුරු ලබා දීම අපි කියන ප්‍රතිදානය කියලා. එහෙනම් submitting a data input ඊට පස්සේ process and storage of data අපි කියන processing, giving out the required information අපි කියන output කියලා. right.
අපි බලමු අපි තව චුට්ටක් මෙහෙම. හරි මේ තියෙන ඔක්කොම තමයි. තොරතුරු පද්ධතියක මූලිකාංගය මෙතන elements of computer system. හරි element of computer system. hello. oh මම ඔන්ලයින් ක්ලාස් එකක් කරන ගමන් ඉන්නේ මිස් පුළුවන් නම් 7න් පස්සේ හරි right එතකොට මේ elements of computer system එහෙම නැත්නම් තොරතුරු පද්ධතියක මූලිකාංග පරිගණක පද්ධතියක සමස්ත ක්‍රියාවලිය පහත ආකෘතියෙන් නිරූපණය වේ. මෙන්න මේ පල්ලෙහා දෙන ආකෘතියෙන් තමයි පරිගණක පද්ධතියක සමස්ත ක්‍රියාවලිය. The whole process of a computer system is represented by chart given below. Right. අපි මොකටද පරිගණකයක් පාවිච්චි කරන්නේ? Why we are using a computer? What is the purpose of using a computer? Right. පරිගණකයක් වෙත දත්ත ආදානය කළ විට එම දෙන ලද උපදෙස් වලට අනුව සකස් කර තොරතුරක් ලෙස ප්‍රතිදානය කරයි. පරිගණකයක් වෙත අපි දත්ත ආදානය කරාම එහෙනම් අපි පරිගණකයකට ලබා දෙන්න ඕනේ. අපි කියනවා input කියලා. right input. එම දත්ත දෙන ලද උපදෙස් වලට අනුව අපි කලින් කියලා තියෙන උපදෙස් වලට අනුව තමයි එයා සකස් කරන්නේ. එහෙනම් ඔන්න process කරනවා, සකස් කරනවා. තොරතුරක් ලෙස ප්‍රතිදානය කරනවා. right තොරතුරක් ලෙස ප්‍රතිදානය කරනවා. එහෙනම් output කරනවා as a information. right when data is input to a computer, it is processed according to the instructions given and returned as information. තොරතුරක් වගේ අපිට නිකුත් කරනවා. Okay. හරි. එතකොට බලන්න මේ තියෙන රූපයෙන් පෙන්නලා තියෙන උදාහරණය. හරි. අපිට මේ පරිගණක පද්ධතියක් අරගෙන හරි මේ පරිගණක පද්ධතියට පරිගණකයට අපි ඉන්පුට් කරනවා විවිධ දේවල් නේ ආලෝකය ලයිට් ඊට පස්සේ සවුන්ඩ් එක ශබ්දය ඊළඟ හීට් උෂ්ණත්වය ඊට වේට් බර ඊට පස්සේ මොකක් හරි ඉන්ෆ්‍රාරෙඩ් බීම් එකක් මේ ඉන්ෆ්‍රාරෙඩ් කියන අදෝරක්ත කිරණයක් යන එකක් මග අහුරනවා ඒ වගේ දෙයක් වෙනකොට ඒ දේවල් පරිගණකයට ලබා ගන්නවා. පරිගණකයට ලබා දෙනවා. එන ලබා දෙනකොට අපි කියන්නේ ඉන්පුට්. ඒතර ඉන්පුට් කරන්නේ data. එහෙම නැත්නම් දත්ත. හරි. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු අපේ දොරක උළුවස්සේ හයි කරලා තියෙනවා අපි මේ අදෝරක්ත කිරණ තරංගයක්. ඒ කියන්නේ මේ එහෙම තියෙන උපකරණ. හරි. මේ අදෝරක්ත කිරණ කියන්නේ තාප තරංග ගමන් කරන උපාංගයක්. අපි කියන එකට IR sense PIR sensor කියලා. PIR sensor කියලා. එතකොට කවුරු හරි ඒ දොර ළඟින් ඒ උළුවස්ස හරහා ගියොත් අර අදෝරක්ත කිරණ දැන් දොර මේ උළුවස්ස හරහා ගමන් කරගෙන දෙවිච්ච අදෝරක්ත කිරණ වලට බාධාවක් එනවා. ඒ බාධාවක් කෙන එක ටක් ගාලා හඳුනා ගන්න පුළුවන් ඒ ඩිවයිස් එකට. එයා සෙන්ස් කරනවා මෙන්න දැන් කිරණ ටික නැතුව ගියා. අන්න ඒක පරිගණකයට ආදානය කරනවා. right the broken infrared beam කියන එක කියන්නේ infrared beam එක අදෝරක්ත කියන තරංගයේ ගියේ එක මගදී කැඩුනා. අන්න ටක් ගාලා පරිගණකයට යනවා. පරිගණකයට ආදානය කරනවා ඒක ඉන්පුට් වෙනවා ඔටෝමැටිකලි වෙනවා මේ සෙන්සර්ස් වලින් ඔටෝමැටිකලි ඉන්පුට් වෙනවා. එතකොට අපි කම්පියුටර් එකට දීලා තියෙනවා ප්‍රෝග්‍රෑම් එකක් අපි කියන ප්‍රෝග්‍රෑම් එකක් මෙන්න මෙහෙම. හරි
අපි කියනවා if infrared beam broken අදෝරක්ත කිරණ තරංගය කැඩුනොත් එහෙම ring the bell බෙල් එක රින් කරන්න. ඒ කියන්නේ කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් දීලා දුන්නා මෙන්න මේ බෙල් එක රින් වෙන විදිහට මොකක් හරි කරන්න. එහෙම නැත්නම් ලයිට් එකක් පත්තු කරන්න. ඒ වගේ අපිට දෙන්න පුළුවන්. හරි. ඒතර ඔය වගේ අපිට සරල ඉංග්‍රීසියෙන් අපිට ප්‍රෝග්‍රෑම්ස් ලියන්න පුළුවන්. කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් ලියලා දෙන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවනේ මේ මොනවද Arduino එහෙම 9 වසරේදී කරා නම් ඊට පස්සේ මයික්‍රෝබිට් එහෙම කරා නම් පොඩි මේ සෙන්සර්ස් ගැන එහෙම දන්නවා. හරි. if infrared beam broken right ring the bell bell එක ring කරන්න. හරි. ඒ කියන්නේ infrared beam එක කැඩුනා කියන්නේ කවුරු හරි එතනින් ගියා නම් ඒ කියන්නේ හොරෙක් වෙන්න පුළුවන්. අපි දැන් මේක මේ අපි කියන අගුළු ආරක්ෂණ පද්ධතියක් කියන්නේ ඩෝ ලොක් සිස්ටම් එක ලොකින් සිස්ටම් එකක්. හරි. මේ එතකොට අන්න එලාම් එකක් බෙල් එක වදිනවා කවුරු හරි මෙන්න ගියා කියලා. හොරා බය වෙනවා. එතකොට එතනදි වෙන්නේ මොකද්ද? input some kind of inputs are there. Light, sound, beam, heat, weight and broken infrared beam like that. එක එක වර්ගවල ආදානයන් තියෙනවා. ගොඩක් ඒවා අපි දැන් මෙතනදී කතා කරන්නේ අර මතකයිනේ ඔයගොල්ලන්ට අපි ගිය සතියේ කතා කරා පරිගණකවල ඉතිහාසය. ඒ ඉතිහාසයේ හැටියට දැන් එවෙන්නේ ඔක්කොම ඔටෝමැටික්. එහෙම නැත්නම් ස්වයංක්‍රීය තත්ත්වයට පත් වෙලායි තියෙන්නේ. ඒ කියන්නේ මේක මේ ආදාන මොනවාද සංවේදක එහෙම නැත්නම් සෙන්සර්ස් වලින් ඔටෝමැටිකලි ඉන්පුට් කරනවා data. එයා වෙන data එකක් විතරයි. එයාගේ ගිය බීම් එක නැති වුණා. ඒක සාමාන්‍ය දෙයක්. ආන්න ඒක කම්පියුටර් එකෙන් අපි දීලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට අනුව අපි දීලා තියෙන උපදේශ වලට අනුව එයා සකස් කරනවා බෙල් එක රින් කරන්න. එහෙම අඩු වුණා නම් බෙල් එක රින් කරන්න. අන්න අපි දීලා තියෙන උපදේශ වලට අනුව එයා ප්‍රොසෙස් කරනවා. එතකොට මොකද වෙන්නේ අපිට අවුට්පුට් එකක් එනවා මොකද්ද අර ඉන්ෆ්‍රාරෙඩ් බීම් එක කැඩුනට පස්සේ බෙල් එකක් වදිනවා. එතකොට අපි දන්නවා ඔන්න කවුරු හරි මෙතනින් ගිහිල්ලා තමයි මේක කරන්නේ. එහෙනම් බෙල් එකෙන් කියන්නේ ඒක. එහෙනම් ඔන්න පරිගණකයේ ක්‍රියාකාරීත්වය. පරිගණකයේ වලින් ওই වැඩේට මොකක් හරි ආදානයක් අරගෙන ඒකට අනුකූලව එයා ප්‍රතිදානයක් දෙනවා. දැන් අපේ ශරීරෙත් එහෙමනේ. නේද? අපේ ඇඟේ තියෙන ස්නායු පද්ධතියෙන් කරන්නේ ඒක. නේ? අපි අඩිය තියෙනකොට කට්ටක් මොකක් හරි ඇවුනොත් එහෙම කකුලේ අපි ටක් ගාලා කකුල උස්සනවා. ඒක කරන්නේ කොහොමද? කකුලේ තියෙන සංවේදක ස්නායු වලින් මොළයට ටක් ගාලා පණිවිඩය යවනවා කට්ටක් යනවා. මොළෙන් පණිවිඩය දෙනවා ධනිස්සේ ඒ ආශ්‍රිතව තියෙන මාංශ පේශි වලට මේ කකුල උස්සන්න කියලා. ඒක බොහොම ක්ෂණික බොහොම වේගවත් වෙනවා. ඉතින් ඕක තමයි පරිගණකයෙන් වෙන්නේ. පරිගණකයට දත්ත ආදානය කරාට පස්සේ ඒවා සකස් කරනවා. එතකොට අපේ මොලේ වගේ තමයි පරිගණකයේ ක්‍රියා කරන්නේ. ඒකල ප්‍රතිදානයක් වෙනවා. අපි ඒකට කියනවා අවුට්පුට් එක කියලා. එහෙනම් මෙන්න පරිගණක පද්ධතියේ මූලිකාංග මොකද්ද? ඉන්පුට්. එහෙම නැත්නම් ආදානය. ඊට පස්සේ process නැත්නම් processing. ඒකට කියන්නේ සැකසීම. ඊළඟට output. අපි කියනවා ප්‍රතිදානය. input, process, output. එහෙම නැත්නම් ආදානය, සැකසීම, ප්‍රතිදානය. අපෙන් ඇහුවොත් මොනවද ආදානය කරන්නේ? ආදානය කරන්නේ දත්ත. මොනවද ඉන්පුට් කරන්නේ? data. මොනවද ප්‍රතිදානය කරන්නේ? ප්‍රතිදානය තොරතුරු. output එක information. ආන්නේ දෙක අපි පැහැදිලිව දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් ඔන්න මේ දේ තමයි පරිගණකයේ වැදගත්ම කොටස් ටික මොනවද? මොනවද දත්ත කියන්නේ? මොනවද තොරතුරු කියන්නේ? දත්ත කොහොමද තොරතුරු බවට පත් කරන්නේ? අන්න ඒ වැඩේට තමයි අපිට පරිගණකයේ ඕනේ වෙන්නේ. Computer is used to convert data into information or generate information from data. Right? එතමයි තොරතුරු පද්ධතියේ මූලිකාංග කියලා කියන්නේ. එහෙනම් ඔන්න හැම පරිගණකගත පද්ධතියකම තියෙනවා මොකද්ද? ඉන්පුට් එකක්, process එකක්, output එකක්. එහෙම නැත්නම් ආදානයක්, සැකසීමක්, ප්‍රතිදානයක්. බලන්න උදාහරණයක් එහෙනම් අපිට ප්‍රශ්නයක් එනවා පරිගණකයට කියලා. හරි දැන් මම අපි කතා වුණා නේද පරිගණකයේ ආරම්භය මොකද්ද? calculating aids නැත්නම් ගණනය කිරීමට උදව් ලබා ගන්න. තමයි පරිගණක පද්ධතිය බිහි වෙලා තියෙන්නේ.
හරි රයිට් කැල්කුලේෂන් ඒඩ්ස් වලදී එහෙනම් පළවෙනි එක අපි ඔන්න ගත්ත උදාහරණයක් ඔන්න find the perimeter of a rectangle ඍජුකෝණාශ්‍රයක පරිමිතිය ගණන සොයන්න. එතකොට ඍජුකෝණාශ්‍රයක පරිමිතිය හොයන්න කියලා දැන් මම කිව්වොත් එහෙම අවිෂ්ක ඍජුකෝණාශ්‍රයේ පරිමිතිය හොයන්න කියලා කොහොමද එකපාර හොයන්නේ? ඔයා කියන ටක් ගාලා 20යි 30යි 40යි 60යි එහෙම කියන්න පුළුවන්ද? බෑ. එහෙනම් මම පරිමිතිය හොයන්න කිව්වා මම ඔයාලට මොනවා හරි දෙන්න ඕනේ. පරිමිතිය හොයන්න මොනවද? කිව්ව ගම ඔයගොල්ලෝ කවුරු හරි අහනවා වගේ මොකද්ද ඍජුකෝණාශ්‍රයේ දිග? මොකද්ද පළල? එහෙනම් අන්න පරිමිතිය හොයන්න නම් ඒකට අවශ්‍යයි මොනවද data? මොනවද අවශ්‍ය data? දිග සහ පළල. length and width. ওই දෙක මම දුන්නොත් තමයි මේ පරිමිතිය හොයන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඔන්න සිස්ටම් එක කම්පියුටර් සිස්ටම් එක තියෙනවා මොනවද ඉන්පුට් එකක් මොනවද ඉන්පුට් එක data ඍජුකෝණාශ්‍රයේ දිග සහ පළල. ඊළඟට මම අහනවා මේ අපේ ඔය මේ නර්සරි එකක් ළඟට ගිහලා නර්සරි එක බබාලා ටික අරනකොට ගිහලා අහනවා පුතේ මෙන්න ඍජුකෝණාශ්‍රයක් තියෙනවා පළල සෙන්ටිමීටර් 10යි දිග 5යි මට මේකේ පරිමිතිය කියන්න කියලා. ඒගොල්ලෝ දන්නවද? ඒගොල්ලෝ දන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට කලින් මම ඒ ගැන උපදෙස් දීලා නැහැ. දැන් මම 10 වසරේ දැන් 9 වසරේ ළමයෙක්ගෙන් අහනවා ඍජුකෝණාශ්‍රයක් තියෙනවා මේකේ දිග 10යි පළල 5යි මට මේකේ පරිමිතිය හොයලා දෙන්න කියලා. දැන් එතකොට ඒක කියන්න දන්නේ නැද්ද? ඒක කියන්න දන්නවා. මොකද හේතුව? මම උපදෙස් ටික කලින් දීලා තියෙන්නේ. එතකොට ඕගොල්ලෝ ඒක ප්‍රොසෙස් කරන්නේ. මොකද්ද ප්‍රොසෙස් එක? පරිමිතිය හොයන්නේ කොහොමද? කලින් දීලා දෙන උපදෙස් වලට අනුව according to the given instructions earlier. කලින් දීලා තියෙන උපදෙස් වලට අනුව. එහෙනම් මෙන්න ක්‍රියාවලිය මොකද්ද? කලින් දීලා තියෙන උපදෙස් වලට අනුව ක්‍රියාවලිය තීරණය කරනවා. පරිමිතිය සමානයි දිග වැඩි කිරීම 2 ධන පළල වැඩි කිරීම 2. එහෙම නැත්නම් perimeter equal to 2 multiplied by length multiplied by 2 plus width multiplied by 2. ඒ කියන්නේ අපි දන්නවා පරිමිතිය හොයන්න පුළුවන් දිගේ ඒවා දෙකකුයි ඍජුකෝණාශ්‍රය කරන්නේ නේද? දිග කොටස් දෙකයි පළල කොටස් දෙකයි තියෙනවා. ওই ටික එකතු කරන්න ඕනේ. එහෙම නැත්නම් දිග දෙකෙන් වැඩි කරලා පළලත් දෙකෙන් වැඩි කරලා එන උත්තරේ එකතු කරන්න. ඒක ඉන්ස්ට්‍රක්ෂන් එක. එහෙම නැත්නම් ඒ උපදේශය. ඒ උපදේශය අපි කලින් දීලා තියෙන්න ඕනේ. එහෙම උපදේශය කලින් දීලා තියෙනවා නම් අන්න අපිට පුළුවන් මේක තනියම ක්‍රියාත්මක කරගෙන යන්න. හරි. right. එතකොට මොකක්ද අවුට්පුට් එක? ඔන්න පරිමිතිය සමානයි දිග වැඩි කිරීම 2 ධන පළල වැඩි කිරීම 2. එහෙනම් අපෙන් අහනවා ප්‍රතිදානය අවුට්පුට් එක මොකක්ද? අවුට්පුට් එක තමයි පරිමිතිය. දැන් මෙතනදී මේක වැරදි මම දාලා තියෙනක පරිමිතිය දක්වයි කියන එක වැරදි මේ මෙතෙන්ට එන්න ඕනේ පරිමිතිය. අවුට්පුට් කරන්නේ මොකද්ද? අවුට්පුට් කරන ඉන්ෆර්මේෂන් එක විතරයි අපි ලියන්න ඕනේ. ප්‍රතිදානයේ දක්වයි කියලා ලියන්න බෑ ළමයි. හරි ඒක මම මේක හදනකොට වෙච්ච වැරද්දක් මගේ අතින්. හරි. ප්‍රතිදානය අපිට දක්වනවා කියලා කියන්න බෑ. ප්‍රතිදානය මොකද්ද කියලා කියනවා විතරයි. පරිමිතිය මොකද්ද ප්‍රතිදානය කරන්නේ? පරිමිතිය. right. අපි දැන් බලමු ඔය වගේ ඔයගලන්ගේ අච්චුපතේ තියෙන ඒවට අදාළ උදාහරණ කීපයක්. හරි. දැන් අපි ඔන්න මම කිව්වහම අදාළ කෙනා මයික් එක ඔන් කරලා ටක් ගාලා උත්තර දෙන්න ඕනේ. right. හරි. අංක 1. කට්ටිය අඩු වුණා මම එහෙම කිව්වා. හරි. අංක 1. දන්න දේවල් හරි. checking account balance from ATM.
හරි. ATM යන්ත්‍රයකින් බැංකු විනිමය ශේෂය පරීක්ෂා කිරීම. හරි. මොනවද අපි අහමු ඉස්සල්ලාම ජනදු. මොනවද ජනදු මේකෙදි අපි කරන ආදානය? එහෙම නැත්නම් ඉන්පුට් එක මොකද්ද? දැකලා තින්නේ නේද ATM එකකින් අපි account balance එක check කරනවා නේද? මොකද්ද අපි ආදානය කරන්නේ? කාඩ් එක. ඔව් කාඩ් එකක් දානවා ඇතුළට. කාඩ් එක භෞතික දෙයක්නේ. ඊට අමතරව අපි මොනවද ඇතුල් කරන්නේ? ගෙනුම් අංකය. ගෙනුම් අංකය. තව මොනවද අපි ඇතුල් කරන්නේ? ගෙනුම් අංකය ඇතුල් කරනවා. අපේ අවශ්‍යතාවයනේ. ගෙනුම් අංකය ඇතුළත් කරලා පස්සේ එයා අහනවා අපි සල්ලි ගන්නද ඕනේ? නැත්නම් මුරපදේ නැත්නම් පාස්වර්ඩ් එක වෙනස් කරන්නද ඕනේ? මොකක්ද කියලා එයා අහනවා නේ. රයිට්? එන අවශ්‍යතාවය. අවශ්‍යතාවය. හරි. රයිට්. හරි. අපි ඊළඟට අහමු උමන්දි. හරි. උමන්දි මොකද්ද මේකේ ක්‍රියාවලිය එතකොට? ක්‍රියාවලිය මොකක්ද? ATM එකෙන් සල්ලි ගන්න ගියාම ඔන්න දැන් අපි ගිණුම් අංකයේ අවශ්‍යතාවයයි ඇතුළත් කරා. මොකද්ද එයා කරන්නේ? ප්‍රොසෙස් එක මොකක්ද? ප්‍රොසෙස් එක එපා. මට කියන්නකෝ අවුට්පුට් එක මොකක්ද කියලා. ප්‍රතිදානය මොකක්ද? අපිට ලැබෙන්නේ මොනවද? ගිණුමේ ශේෂය. ඔව් අපිට නෑ අපි දැන් මෙතන මේ මොනවද? අපි ගිණුමේ ශේෂයනේ පරීක්ෂා කරන්නේ. නේද? ඒතර මුදල් ලැබෙන්නේ නෑ. අපි මුදල් ඉල්ලන්නේ නෑ. තාම. මොනවද ලැබෙන්නේ මේ උබන්දි? අපි ගිණුම් අංකය ඔන්න ආදානය කරනවා. අවශ්‍යතාවයත් ආදානය කරනවා. දැන් account number එකයි අපේ requirement එක අපි දෙනවා. right? මොනවද මේ output කරන්නේ? උබන්දි ඔව් දන්න කෙනෙක් කියන්න බලන්න. සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් ප්‍රශ්නයක් නැහැ. ගිණුමේ ශේෂය. ඔව් ගිණුමේ ශේෂය. ගිණුමේ ශේෂය අපිට ප්‍රතිදානය කරනවා. right. එහෙනම් මේ නැත්නම් account balance එක නේ. ඒතකොට account balance එක එහෙම නැත්නම් ගිණුමේ ශේෂය අපිට පෙන්වන්න නම් ATM එක තුල ATM කියන්නේ automated teller machine. ඒ machine එක තුල මොනවද වෙන process එක? process එක දන්න අය අත උස්සන්න බලන්න. process එක කියන්න දන්න අය අත උස්සන්න බලන්න. What is the process? right. විමුක්ති කියන්න බලන්න. ගිණුම් ශේෂය පරීක්ෂා කරනවා. ගිණුමේ ශේෂය පරීක්ෂා කරනවා. වෙන මොනවද කරන්නේ? ගිණුමේ ශේෂය පරීක්ෂා කරනවා වගේම ඔක්කොම කලින් කරනවා මොකද්ද? ගිණුම සමග දෙන ලද මුරපදය ළමයි මුරපදය කියන්නේ පාස්වර්ඩ් එක. මුරපදය සැසඳීම. අපි ඉන්පුට් කරන පාස්වර්ඩ් එක මෙයා කම්පෙයාර් කරලා බලනවා account එකත් එක්ක මැච් වෙනවද කියලා. පළවෙනිට මේක ඒක ඇත්තටම ඉස්සලාම කරන්නේ ඒක. හරි. ඉස්සලාම කරන්නේ ඒක. එයා කම්පෙයාර් කරලා බලනවා මේක හරිද
අපි කලින් රෙජිස්ටර් වෙලා තියෙන පාස්වර්ඩ් එකද ඒක ඔව් නම් අන්න ඊට පස්සේ එයා මොකද කරන්නේ account balance එක check කරනවා ඊට පස්සේ එයා අපිට account balance එක නැත්නම් ගිණුමේ ශේෂය අපිට පෙන්වනවා account balance එක පෙන්වනවා හරි ඒක තමයි output එක වෙන්නේ තව එකක් තව විනාඩි 2යි තියෙන්නේ හැබැයි ඒක ඩිස්කනෙක්ට් වෙනවා ඩිස්කනෙක්ට් වුණාම ආයි පොඩි වෙලාවක් සම්බන්ධ වෙන්න හරි මේ තියෙන්නේ මේ වගේ ගත්ත උදාහරණයක් ඔයගලන්ගේ අච්චු පොතේ ටෙක්ස්ට් බුක් එකේ data input එක තමයි ATM card එක කියලා කියනවා එහෙම නැත්නම් ATM card එකට වඩා හොඳයි අංකය password එක කියන එක හරි right මොකද ATM card එක අපි ඇතුළත් කරාට ආපහු ATM card එකත් අපිට ලැබෙනවා ඒතර ATM card එක output එකකුත් වෙනවා නේද ඒ හින්දා ATM card එක කියනවට වඩා හොඳයි අංකය වගේ දෙයක් දාන එක ඊට පස්සේ processing මොකද processing ATM machine එකෙන් check කරනවා සකස් කිරීම ATM machine එකෙන් check කරනවා එයා search කරලා බලනවා අපි දීපු දත්තත් එක්ක මේ ATM අපි දුන්න කාඩ් එක වැලිඩ්ද කියලා. එතකොට මේ තොරතුරු ටික නම තැන්පතු අංක ඉතිරි කිරීමේ මුදල් ප්‍රමාණය ඒ දේවල් නේද name account number balance withdrawal of cash ඒ ටික ඔක්කොම මෙයා ඩිස්ප්ලේ කරනවා. ඒ තමයි output එක වෙන්නේ. ප්‍රතිදානය වෙන්නේ. හරි. right. ඊළඟ example එක බලමු අපි.